හෙළගී මියසිය හැඩ කරන හෙළදී වරුණක අසිරිය සවනට ගෙන එන අඩවිය. හෙළදීප ටීවී හෙළගී වරුණ. ගී රස වින්දනයට අලුත් අරුතක් හෙළගී වරුණ හෙළදීප ටීවී පන්සිලු දැහැන සජීවී ගීත සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ වැඩසටහන පටන් ගන්නකොටම පුංචි පදමාලාවක් මතක් වුණා. සුසුම් සලන හන්තානක කඳුළු ගලන මද්දහනක එකම එක සුදු මලක් වෙලා නුඹ පිපුනිද මගේ ලොවට. කඳුල ඉතින් නුඹ ඵලයන් සුසුම මාව අතහැරපන්. දැවෙන හිතට පවනක් වී ළඟින් ඉන්න ඉඩ දීපන්. අපිට ගොඩාක් වෙලාවට සාහිත්‍ය ගීතය එකතු කරගෙන තනිවුණු හිත්වලට සුවයක් දෙන්න පුළුවන්. තනිවුණු හිත්වලට සුවයක් කරන් පුරා හෝරාවක් ඔබත් එක්ක රැඳෙන්නටයි අපගේ බලාපොරොත්තුව. ආරාධනා කරනවා රැඳෙන්න අප සමග මේ හෝරාව. මේ ආරම්භයේ තනිවුණු හිත්වලට ආදරය එකතු කරන ඇවිලිනු සිත් ගීතයෙන් නිවා සනසාලන හෙළදීප ටීවී හෙළගී වරුණ පන්සිලු දැහැන සජීවී සොඳුරු සොයාමයයි. දැහැන්ගතව රස විඳිමු ගීතයේ තිබෙන්නා වූ අසිරිය. හෙළදීප ටීවී ගී වරුණ පන්සිලු දැහැන අර්ථවත් කරන්නට අප සමග රැඳෙන්නේ ප්‍රවීණ සිංහල දේශක ගේපද රචක ශාස්ත්‍රපති ලාල් වේරගොඩ ආචාර්යතුමන්. ආයුබෝවන් කියලා ඔබතුමාව මේ සොඳුරු අවස්ථාවේ පිළිගන්නවා. මේ අවස්ථාවේදී මේ වැඩසටහන මෙහෙවන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නාරංවත්තේ ධම්මසිරි හාමුදුරන් වහන්සේව ඔබ වහන්සේවත් මම ආයුෂ බොහෝ වේවා කියලා මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. ආචාර්යතුමනි, අපි මුලින්ම කතා කරන්නේ ගීත සාහිත්‍යයේ තිබෙනා වූ අපූර්වතර ගීතයක් පිළිබඳව. මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. ආචාර්යතුමනි, සේකරයන් ප්‍රබුද්ධ කාව්‍ය තුල ලියනවා අම්ම ගැන මෙහෙම කොටසක්. ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචා යුදය අල්ලාගෙන අතින් මා පාසල් එක්ක ගිය අකුරු නෝගත් අම්මා ඔබයි. අපේ ගොඩාක් අම්මලා අකුරු නෝගත් උනාට දරුවන්ව පාසලට එක්කන් ගියා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඉතා හොඳ ආරම්භයකින් තමයි මේ අම්මා පිළිබඳව නැත්නම් මේ මව්ගුණ පිළිබඳව ගයන මේ සොඳුරු ගීත පිළිබඳව කතා කරන්න ආරම්භ කළේ. මට මතකයි හාමුදුරුවෝ මේ කිව් කවි පදය මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ සටහන් වෙලා තිබුණේ. මම හිතන්නේ මේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ මේ හාමුදුරුවෝ මතක් කළ අම්මා පෞද්ගලික කෙනෙක් නෙමෙයි. අපි ව්‍යාකරණවල මව ගැන කතා කරන්නේ සර්වනාම කියලා නෙමෙයි. මව ඒකල නාමයක්. සර්වනාම කියන ගණයට ව්‍යාකරණානුකූලව අම්මා කියන වචනය භාෂාවේ ව්‍යාකරණවල යොදාගන්නේ නැහැ. හැබැයි හාමුදුරනේ අපි ව්‍යාකරණ පැත්තකින් තියලා අම්මා කියන වචනය කතා කළොත් මේ අම්මා කියන වචනය සර්වනාමයක්. මම එකෙන් අදහස් කරන්නේ හාමුදුරනේ අම්මා සියල්ලන්ගෙම සියලු දෙනාගෙම පොදු වස්තුවක්. අපි හැමෝම අම්මාට විවිධ නම් තියෙනවා. හැබැයි අම්මා හඳුන්වන උප්පන්න සහතිකයේ කුමන නම තිබුණත් හැම දරුවෙක්ම ඒ උප්පන්න සහතිකයේ නම තියෙන මේ තැනැත්තියව මේ උත්තමාවියව හඳුන්වන්නේ අම්මා කියලා. අර සේකර කතා කළ අම්මත් ඒ වගේ. මම හිතන්නේ සේකර මේ කතා කරන අම්මාගේ ගුණ මතක් වෙන්නේ ප්‍රබුද්ධට නැත්නම් කතකයාට අම්මගේ
සුසානය අභියසති. එතෙන්දී සේකර සඳහන් කරනවා එතන පිපිලා තිබුණි සුදු පාටට පුංචි මලක්. ඔහු සිම්බේය එමල නමා හිස. එහෙනම් එතනේ සුදු පාටට පිපිලා තිබුණු පුංචි මල තමයි අම්මා. එතකොට මේ මොනතරම් පිවිතුරුද සුදු පාට පුංචි මල. එතකොට ඔහු දන ගහලා සිම්බේ හිස නමලා ඒ පුංචි මල. ඒ පුංචි මල තමයි අම්මා. ඒ අම්මා සංකේතවත් කරන්න තමයි සේකර ගත්තේ. එතෙන්දී ඒ පුංචි මල කාටත් පොදු පවිත්‍රතාවයක් ඇති මහා පාරිශුද්ධියත් පිළිබඳව කතා වෙන මලක්. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ අම්මා කියන සංකල්පය සාර්වත්‍රිකයි, සර්වකාලීනයි. ඒ වගේම කුල මල ආගම් මේ කිසි දෙයකට අයිති වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ ව්‍යාකරණ පසෙක තියලා කතා කළොත් අම්මා කියන වචනය සර්වනාමයි කියලා. හැබැයි මේ අම්මා ගැන අපි කතා කරන්න සූදානම් වෙන ගීතයක් එවැනි ගීතයක්. මං හිතන්නේ මේ හාමුදුරනේ මේ ගීතය රචනා කරන්නේ W.A. අබේසිංහ නේද? නීතිඥ W.A. අබේසිංහ සූරීන් තමයි මේ ගීතය රචනා කරන්නේ. අප සිංහල ගීත සාහිත්‍යයේ ගීත ගොන්නක් ගයමින් සිංහල ගීතයේ සුපෝෂණය කරපු නන්දා මාලිනිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. අපි හැමෝම දන්න ගීතයක්. මේ ගීතය අපේ හාමුදුරනේ මම දැක්ක දෙයක් තමයි මේ සෑම පදයක්ම අවසන් වෙන්නේ අම්මා කියන වචනෙන්. මේ සෑම පදයකම අග තියෙනවා අම්මා කියලා. එතෙන්දී මට පෙනෙන ලක්ෂණයක් තමයි ජන සාහිත්‍යයේ ආලෝකය. අර ජන සාහිත්‍යයේ ආකෘතික ලක්ෂණය මේ ගීතයට ලං වෙලා තියෙනවා. මේ ගීතේ ස්පර්ශය කරගෙන තියෙනවා. ඒක තමයි මේ ගීතේ අපිට පේන ආකෘතික ලක්ෂණයක් බවට පත් වෙන්නේ. ආචාර්යතුමනි, ඔබ ඊ타මත්ම රසබර ඔබගේ භාෂාව තුළ ඔබ ඇත්තටම සිංහල ආචාර්යවරයෙක්, දරුවන්ගේ සිංහල දැනුම වර්ධනය කරන ආචාර්යවරයෙක්. ඒ නිසා ඔබට මේ රසස්වාදය කියන එක හොඳටම තේරෙනවා. ඒ නිසා ඔබ අම්මා පිළිබඳව බොහෝ කරුණු කාරණා කිව්වා ඒ පදගත අර්ථයන් තුළ. ආචාර්යතුමනි, කොහොමද මේ ගීතය රචනා කරලා තියෙන්නේ? මොනවද මේ ගීතය තුළ තියෙන උපමා? ඒ වගේම මේ ගීතය තුළ තියෙන භාෂාව තුළ මේ ගීතය කොහොමද අලංකාරය වෙලා තියෙන? ආචාර්යතුමනි, අපි ඒ පිළිබඳව කතා කරමු. අපේ හාමුදුරනේ දැන් මම මුලින් කතා කළා වගේ මම ආකෘතිකමය ලක්ෂණය තුළ දැක්කේ මේ ජන කවිය. දැන් එතකොට මේ W.A. අබේසිංහ කවියා මේ ගත්ත වචන දිහා බැලුවාම අපිට පේනවා පරිකල්පනයක්. දැන් අපි සාමාන්‍යයෙන් හාමුදුරනේ සාහිත්‍යයේදී පරිකල්පනය කියලා ගන්නේ සත්‍ය නෙමෙයි. හිතලා නැත්නම් අපි ගත්තොත් එහෙම වචන මායාවක්. ඒ වචන මායාවම තමයි පරිකල්පනය කියන්නේ. හැබැයි මේ අම්මා ගැන කතා කරන්න නීතිඥ W.A. අබේසිංහ සූරීන් ගත්තේ පරිකල්පනය. හැබැයි කිසිදු කෙනෙකුට මේ අම්මා ගැන මේ ගීතයෙන් ඇහෙනකොට ඒක වචන මායාවක් තුල මව්ගුණ වරුණක් නැත්නම් අම්මා ගැන කතා කරපු වර්ණනාවක් විදිහට අපිට දැනෙන්නේ නැහැ හාමුදුරනේ. දැන් මේ ආරම්භයේ තියෙනවා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා කියලා. දැන් හාමුදුරනේ අපි දන්නවා අපිට විපතක් වෙන තැනදී, අපිට දුකක් වෙන තැනදී, අපිට දෝමනස්යන් වලට මුහුණ දෙන්න සිදුවෙන තැන්වලදී අපිට අපි අත නොහැර අපිත් එක්ක ඉන්න එකම කෙනා තමයි අම්මා. අපිව දාලා යන්නේ. හාමුදුරුවන්ට මතක් වෙනවා ඇති නීතිඥ රම්බණ්ඩා සෙනවිරත්නගේ ඒ වගේම පද රචනාවක් තියෙනවා විශාරද ගුණදාස කපුගේ ගායනා කරන දවසක් පැල නැති හරියටම හරි හාමුදුරනේ. ඒකෙදිත් දැන් මේ ගෙදර තාත්තා මිය ගිහින් ගෙදර අගහිඟකම් තීන මොහොතකත් අම්මා වෙන තාත්තා කෙනෙක් හොයාගෙන ගියේ නැහැ. වෙනත් දීගයකට යන්නේ නැතුව දරුවන් රැකගත්තා. ඒතකොට ඒ විපතෙදිත් හිටියා. හැබැයි ඔහු උස්මහත් වෙලා ඉගෙනගෙන කොළඹට ගිහින් ඔටුනු පලන්ද ගත්ත දවසේ ඔහුට නින්දා වැහි. එදාට දරිද්‍රතාවය වැස්සන මේ එන්නේ
නින්දා වැස්ස. අපහාසය. අපහාසය. හැබැයි එදා නම් ඔහුගේ බිරිඳ දාලා යනවා. හිමින් සැරේ දාලා යනවා. ඒ ගැන කිව්වේ ලස්සන්ට නින්දාවේ වැගුරුණුදා බිරිඳ එකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ. දැන් යෝධ ඇලේ නැම්ම තින්නේ සැතැම්මට අඟලයි අපි අහලා තියෙන විදිහට. එතකොට වතුර ගලා යනවා පේන්නේ නැහැ. හැබැයි බැහැලා යනවා. එහෙනම් මේ බිරිඳකගේ සෙනෙහස හෙමින් අඩු වෙලා ගිහින් යන්නම ගියා. හැබැයි එදා දාලා ගියා. හැබැයි අම්මා ඒත් හිටියා සර්. ඒත් හිටියා. අම්මා හිටියා. අන්නේ වගේ අදහසක් හාමුදුරනේ මේ තින්නේ. දරුවන්ට විපතක්, කරදරයක්, දුකක්, දෝමනස්සයක් වෙන තැන ඉන්න එකම කෙනා අම්මා. දැන් බලන්න හාමුදුරනේ මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. දැන් මිහිමියටලේ අඳුරු කුස කිව්වම එතන තියෙන්නේ මහා දුකක්. මහා දුක්ඛ දෝමනස්සයක්. ඒ අන්ධකාරය තුලින් කියවෙන්නේ මෙතන මේ වචනවල අපේ හාමුදුරනේ දුක, දෝමනස්සය, විපත. මේ මිහිමඩලේ මහා ගැඹුරුම තැන තමයි අඳුර තියෙන්නේ. එතකොට ඒ අඳුරු කුසේදී දිය උල්පත අම්මා. එතකොට ඒ අඳුරු කුසෙන් මතුවෙන දිය උල්පත අම්මා. ඒක තමයි සෙනෙහස. සෙනෙහස කියන සංස්කෘත වචනේ ස්නේහය කියන්නේ වැగిරෙනවා නේද? කියන තේරුමනේ. එතකොට මේ දිය උල්පත අම්මා. එහෙනම් ඒ අන්ධකාරය තියෙන තැන, දුක තියෙන තැන අම්මගේ සෙනෙහස දරුවන්ට ලැබෙන හැටි. ඊළඟට මේ මිහි මඩලේ අපි භෞතික වශයෙන් ගත්තොත් භෞතික විද්‍යාව නැත්නම් භෞතික ලෝකයේ දෙස බලලා ගත්තොත් එහෙම හොඳම පිරිසිදු පාරිශුද්ධ දිය ගලාගෙන ඉන්නේ මහ පොළවේ අඳුරු කුස තුල ඉඳලා. එතකොට ඒ වතුර තමයි ඊටා පැහැදිලි, ඊටා පිවිතුරු, පවිත්‍ර වතුර. එහෙනම් මේ අම්මගේ ආදරය අර මිහි මඩලේ ගැඹුරුම තැනින් ගලාගෙන එන දිය උල්පත වගේ. ඒ තරම්ම පවිත්‍ර, පිවිතුරු ආදරයක් දරුවන් වෙනුවෙන් ගලාගෙන එන ආකාරය අනිත් පැත්තෙන් කියවෙනවා. ඒ වගේම දරුවන්ට දුක, දෝමනස්සේ පැමිණෙනදා අම්මා සෙනෙහස අරගෙන, ආදරය අරගෙන දරුවන් අතන හැර යන ආකාරය අනිත් පැත්තෙන් කියවෙනවා හාමුදුරනේ. ඒ වගේම තමයි අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා. දැන් මේ මරු කතර කියන එක වචන වෙනුවට වැලි කතර කියන එක ගන්න පුළුවන් නේ. හැබැයි වැලි කතර කිව්වනම් මේ මෙතන මේ තරම් වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි මේ අර්ථය නැති වෙනවා වැලි කතර. හැබැයි මරු කතර කිව්වා මෙතන මහා වේදනාවක්, මහා විපතක්, මහා වේදනාවකින් පිරීතිරී ගිය බවක් පේනවා මරු කතර කියන තැන. එහෙනම් වැස්සක වටිනාකමක් තියෙනවා. හැබැයි වැස්ස වටින්නේ හාමුදුරනේ මරු කතරකට, මහා රළු කාන්තාරයකට වහින වැස්ස තමයි වටින්නේ. හැමදාම වැස්සම අගේ නැහැනේ ආචාර්යතුමනි. ඔව් එහෙමත් එකක් තියෙනවනේ. එතකොට වැස්ස ඇති තැනට වැස්ස වැහැලා වැඩක් නැහැනේ. ඒකේ තේරුමක් නැහැ. එහෙනම් මේ වැස්සක වටිනාකම තියෙන්නේ මරු කතරකට වහින වැස්ස. එහෙනම් අම්මා කියන කෙනා මෙච්චර වටින්නේයි. දරුවන්ට වේදනාව, දුක, සන්තාපය ඇති වෙනදා ඒ දරුවන්ට පිහිට වෙන්න, ඒ දරුවන්ට අත දෙන්න, ඒ දරුවන්ට රැකවරණය දෙන්න අම්මා කියන මේ උත්තරීතර කෙනා, මේ උත්තමාවිය පැමිණෙනවා. ඒ නිසා තමයි අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා. බලන්න හඳුන මේ වදන් මොනතරම් අපූර්වතරද. ඒ වදන් වලින් කවියා සංක්ෂිප්ත කරලා පෙන්නනවා දරුවන්ට විපත, කරදරය, දුක, දෝමනස්සය පැමුණුනුදා ඒ දරුවන්ට පිහිට වෙන එකම උත්තමාවිය අම්මා පමණයි කියන එක. ආචාර්යතුමනි, ඔබ අපූර්වතර විග්‍රහයක් කරගෙන යනවා. මට බාධා කරන්න නම් හිතෙන්නෙම නැහැ. ඒ නිසා මම නිහඬව බලාගෙන ඉන්නවා. නමුත් ආචාර්යතුමනි, අම්මා කියලා කියන්නේ විපතේදී පමණක් නොවේ, අපිට සතුටේදීත් ඉන්න කෙනා. අපි ඒ ගැනත් කතා කරමු ආචාර්යතුමනි. ඔව් අපේ හාමුදුරනේ. එතකොට මේ ගීපද රචකයා අපේ හාමුදුරුවෝ ඔය මතක් කළ කාරණය හරි අපූර්වට ඊළඟ පද දෙකේදී මේ ගීතයේදී යොදනවා. දැන් නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා, තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා. ඒක තමයි අම්මගේ වටිනාකම. දුකේදී වගේම සතුටෙදිත් ඉන්නවා. දැන් බලන්න හාමුදුරනේ නිල් දෙරණ කිව්වම
එතන තියෙන්නේ ප්‍රීතිමත් බව නේද? එතකොට කවි සමයේදී කොළපාට ගස් කොළන් පිළිබඳව කතා කරන්නේ. කවි සමයේ කොළපාට නිල් පාටයි. එතකොට මේ ශාස්ත්‍රීය මහ පොළව නේද නීල වර්ණයෙන් වැහිලා තියෙන, හරිත වර්ණයෙන් වැහිලා තියෙන තුරුලිය වැවුණු මහ පොළව තමයි මේ කියන්නේ නිල් දෙරණ කියලා. ඒතකොට එතන අපේ හාමුදුරනේ ශාස්ත්‍රීයත්වය නිල් දෙරණ කියනකොට. හැබැයි නිල් දෙරණේ තුරුලිය කියනකොට ඒ ශාස්ත්‍රීයත්වය තවත් තීව්‍ර වෙනවා. තවත් වර්ධනය වෙලා යනවා. නිල් දෙරණේ තුරුලිය මත. ඒක ගස්වැල් කිව්වනම් අර ඒ ස්වභාවය ඉන්නේ අපේ හාමුදුරනේ. එතන තුරුලිය කියනකොට අර ශාස්ත්‍රීයත්වය වැඩි වෙනවා. නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා. හැබැයි කොතරම් ගස්වැල් තිබුණත් ඒ ගස්වැල් වල සුන්දරත්වයේ තියෙන්නේ මල් සම්පතෙන්. මල් වල. එතකොට ගහක වැලක මල් පිපෙන්නේ එහි මුදුනේ. එහි අතු මත ඉති මත. එතකොට අතු මත ඉති මත ලෙලෙන සෙලවෙන මල් තුලින් තමයි අර ගස්වලට වැල්වලට අලංකාරයක් ඉන්නේ. එතකොට එහෙමනම් මේ දරුවන්ගේ සතුට, දරුවන්ගේ ප්‍රීතිය එවැනි අවස්ථාවකත් මවගේ සම්බන්ධය තුල, මවගේ සම්ප්‍රාප්තිය තුල තමයි ඒ සියලු දෙයක අලංකාරය ඇති වෙන්නේ. එතකොට මේ අම්මා කියන්නේ මල් සම්පතක්. එතකොට අම්මගේ සුන්දරත්වය ගැන කියවෙනවා. ඒ අම්මේ සුන්දරත්වය, ඒ වගේම අම්මේ ගුණ සුවඳ, මල් සුවඳයි. එතකොට මල් සම්පත කියනකොට අම්මගේ සුන්දරත්වය, අම්මගේ ගුණ සුවඳ, ඒ වගේම මල් මෘදු මොලොක් සම්පතක්. එතකොට අම්මගේ තියෙන ගතේ පමණක් නෙමෙයි, හිතේ පවා තියෙන මෘදු බව, මොලොක් බව, ඒ සියල්ලම කියවෙනවා අපේ හාමුදුරනේ මල් සම්පත අම්මා කියලා. එතකොට දරුවන්ගේ සතුටෙදිත් අම්මා තමයි දරුවන් එක්ක එකතු වෙලා ඉන්නේ. ඊළඟට කියනවා තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා. එතකොට දරුවන්ගේ බඩකට පුරවන උත්තමාවියත් අම්මා. එතකොට ඒ අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම මලක් පිපීම ඊළඟට ඵලයක් හට ගැනීම. හරියට දරුවන් බිහි කිරීම වගේ. එහෙනම් ඵල සම්පත කියනකොට අපේ හාමුදුරනේ එතන දරු සම්පත ගැන කියවෙනවා. දරු සම්පත තුලින්ම පමණයි මව් සම්පත කියන එක ලැබෙන්නේ. එතකොට එහෙනම් ඵල සම්පත මල් පිපුණු පමණින් ගහක වටිනාකමක් නැහැ. ඒ මල් ඵලයක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. එහෙනම් මෙතන මේ ඵල සම්පත කියන එකකින් දරු ඵල ලැබපු උත්තමාවිය පිළිබඳව කියවෙනවා. අනිත් පැත්තෙන් තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා කියනකොට දරුවන්ගේ බඩකට පුරවලා දරුවන්ව සතුටු කරවන උත්තමාවිය අම්මා කියන එකත් කියවෙනවා. ඕක අපේ හාමුදුරුවනේ මේ නූතන ගීපද රචකයෙකු වන ඔහු නීතිඥයෙක් රජී වසන්ත වෙල්ගම කවියා. ඒ වගේම ගීතයක් රචනා කරලා තිබුණා අපේ හාමුදුරුවනේ මැටි ගෙදර අපේ කිරි අම්මා කියලා. එතෙන්දී රජී වසන්ත වෙල්ගම කියනවා මැටි ගෙදර තිබුණු තැන ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගහක් වැඩ ඉන්නා කියලා. දැන් මැටි ගෙදර තිබුණු තැන මැටිගේත් නෑ අපේ හාමුදුරුවනේ. එතන මැටිගේත් නෑ. ඒ වගේම මැටි ගෙදර හිටිය අම්මත් නෑ. කිරි අම්මත් නෑ. හැබැයි එතන ගමක කුස ගිනි නිවන කිරි එරෙන ගසක් වැඩ ඉන්නා. එතකොට එතන දැන් තියෙන්නේ කොස් ගහක් විතරයි. සමහරලාට අම්මව මිහිදම් කරපු තැන මතක සටහනට හිටවපු කොස් ගහ වෙන්නේ නැති. හැබැයි කොස් ගහ ගමේම කුසගිනි නිවනවලු. එතකොට ඒ කියන්නේ අපේ හාමුදුරනේ අම්මා තමන්ගේ දරුවන්ගේ විතරක් නෙමෙයි. අනුන්ගේ දරුවන්ගෙත් කුසගිනි නිවන. බඩකින් ඉන්න දරුවෙක් දැක්කොත් ඒ දරුවටත් කන්න ටිකක් දෙන උත්තමාවිය තමයි අම්මා. ඒකයි අපේ හාමුදුරනේ මං කිව්වේ අම්මා සර්වනාමයි කියලා. එතකොට මෙතනත් ඒ වගේ තමයි. දරුවන්ගේ කුසගිනි නිවන කෙනා තමයි අම්මා. ඒකයි ඵල සම්පත අම්මා කියලා කිව්වේ. හෙළගේ මියසිය හැඩ කරන හෙළදී වරුණක අසිරිය සවනට ගෙන එන අඩවිය හෙළදීප ටීවී හෙළගේ වරුණ. අපිත් එක්ක මේ හෝරාව රසවත් කරන්නේ ප්‍රවීණ ගේපද රචක ප්‍රවීණ සිංහල ආචාර්ය ලල් වේරගොඩ ආචාර්යතුමන්. ඔබතුමන් සඳහන් කරනවා අම්මා පොදු වස්තුවක් කියලා.
පොයදාට අහසට පායන සඳ ලෝකෙම ඉන්න මිනිස්සුන්ට එළිය කරනකොට එක පොදු වස්තුවක් ආචාර්යතුමනි. ඒ වගේම ආචාර්යතුමනි උදෑසනට පායන හිරු මුළු ලෝකයටම ආලෝකය ලබා දෙනකොට එකත් පොදු වස්තුවක්. ආචාර්යතුමනි මෙතනින් එහාට මේ ගීතය කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? දැන් අපේ හාමුදුරුවෝ ලබා දුන්නේ ප්‍රවේශය මෙතෙන්දි වටිනවා හාමුදුරනේ. දැන් මගේ මේ කතාව අහගෙන ඉන්නකොට අපේ හාමුදුරන්ට දැනුනේ අම්මා පෞද්ගලික කෙනෙක් නෙමෙයි. හැමෝටම ભેදයක් නැතුව හැම දෙනාටම උදව් කරන, හැමෝටම සෙනෙහස පාන, හැම දරුවෙකුගෙන් බඩකිනි නිවන කෙනා කියලා. ඒකට දැන් හාමුදුරුවෝ ගත්ත ඒ උපමාව, ඒ කතාවම තමයි මෙතන මේ ගීතය තුළ ගීත රචකයා ගන්නේ. දැන් සඳ පායනකොට ඒ සඳ පායන්නේ එක්කෙනෙකුට නෙමෙයි, හැමෝටම. ඉර පායන්නේත් හැමෝටම. දැන් එතකොට ගීත රචකයා ඔය ලෝ දහම මෙතෙන්දි යොදා ගන්නවා අම්මා ගැන කියන්න අපේ හාමුදුරනේ. 100,000ක් නෙක ලෝදා එළිය කරන අම්මා, සොලොස් කලා පිරිපුර හඳ එළිය කරන අම්මා. දැන් 100,000ක් නෙක ලෝදා නේ 100,000 ගණනක් නොඑක් ලෝක ධාතු එළිය කරනවලු අම්මා. දැන් බැලූ බැල්මට මේක පරිකල්පනයක්. ඒ වචන මායාවක්. දැන් මේ 100,000ක් නෙකලෝදා කියන්නේ විශ්වයේ සක්වලක්. විශ්වයේ ඇති එක්තරා සක්වලක්. ඒ සක්වලම ආලෝකවත් කරනවලු. ඒතකොට ඒ පරිකල්පනයේ තුලින් කවියා මේ කියන්නේ අම්මා එවැනි කෙනෙක්. අම්මා ඒ තරමටම පොදු කෙනෙක්. අම්මා තමන්ගේ දරුවන්ට විතරක් නෙමෙයි අනුන්ගේ දරුවන්ට පවා ආලෝකයේ සපයනවා. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ මේ ලෝකයට අනේ මේ දරුවා මාව බලා ගනී කියන අදහසින් පමණක් නෙමෙයි. මුළු ලෝකයටම වැඩක් කරાવી. මුළු ලෝකයටම යමක් කරાવી. මේ මුළු ලෝකයම බබලවාවි. මේ මුළු ලෝකයටම සේවයක් කරાવી කියලා. අන්න ඒක තමයි අපේ හාමුදුරුවනේ මේ කියන්නේ 100,000ක් නෙක ලෝදා එළිය කරන අම්මා. එක දරුවෙක් බිහි කළාම ඒ දරුවා මුළු ලෝකයටම සේවයක් කරන කෙනෙක් වුණොත් ඒ අම්මා තමයි 100,000ක් නෙක ලෝදා එළිය කරපු අම්මා. සොලොස් කලා පිරිපුර හඳ එළිය කරන අම්මා. දැන් සඳ කියන්නේ පසළොස්වකට සම්පූර්ණ හඳ නෙමෙයිනේ අපේ හඳුන්නේ. සම්පූර්ණ හඳ තියෙන්නේ පසළොස්වකට නෙමෙයි පසුවදාට. එදා තමයි සොලොස්වක. සොලොස් කලා පිරිපුර හඳ. එතකොට කලා සොලසින්ම පිරිච්ච පුරහඳ එළිය කරන්නේත් අම්මලු. එතකොට සඳ මොනතරම් ආලෝකවත්ද? එතකොට ඒ සඳටත් ආලෝකය ගෙනත් දෙන්නේ අම්මා කියනකොට කවියා අතිශයෝක්තිය ගත්තත් ඒ අතිශයෝක්තිය තුලින් අම්මගේ ගුණ, අම්මගේ උත්තරීතර භාවය ඉතා අපූර්ව විදිහට එතන කවිය කියනවා. එතන අතිශයෝක්තියක් තියෙන්නේ. සොලොස් කලා පිරි පුරහඳත් අම්මා එළිය කරනවා කියලා. එහෙනම් හඳටත් වඩා ආලෝකවත් කෙනෙක් තමයි අම්මා. ඒ අතිශයෝක්තිය තුලින් අම්මගේ තියෙන සෙනෙහසේ සෞම්‍ය බව, හඳ එළියේ තියෙන සෞම්‍ය බවනේ. ඒ සෙනෙහසේ සෞම්‍ය බව, ඒ වගේම මේ සෙනෙහසේ පිරිපුන් බව, ඒ සෙනෙහසේ තියෙන පරිපූර්ණත්වය සොලොස් කලා පිරි පුරහඳ කියනකොට අනිත් පැත්තෙන් කියවෙනවා. ඒ වගේම අපේ හාමුදුරුවෝ කතා කළ අර උදෑසන පායන හිරුත් එවැනි පොදු වස්තුවක්. කවියා ඒකත් යොදා ගන්නවා. සඳ නැතිරෑ සක්වලතරු එළිය කරන අම්මා. සඳ නැති දවසට සක්වලම ආලෝකවත් නැහැ. සක්වලම කරුවලයි. හැබැයි එදාට ඒ තරුවලට එළිය දෙන්නේ අම්මලු. දැන් අපි විද්‍යාත්මකව දන්නවා තරු එළිය ලබන්නේ සූර්යාගෙන්. අපි හිතන විදිහට. එතකොට ඒ කරුවල රැට හඳ නැති රැට තරුවලට ආලෝකය දෙන්නේ අම්මා. එහෙනම් අම්මා එතෙන්දි හඳ නෙමෙයි හිරු. හිරු වෙලා තරුවලට ආලෝකය දෙනවා. එහෙනම් මේ දරුවන්ට බොහෝ දේවල් අහිමි වෙච්ච දාට, දරුවන්ට සෙනෙහස අහිමි වෙච්ච දාට, අම්මගේ සෙනෙහස අහිමි වෙච්ච දාටත් ඒ දරුවන්ට අම්මා කියන වචනේ දරුවන්ගේ සිතට සැනසුමක්. අර අපි නීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න සූරීන්ගේ ගීතයේ ඒකේ අවසානයේ තියෙනවනේ. එතකොට එතෙන්දි තියෙන්නේ අපේ හාමුදුරනේ මට මතක විදිහට මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවා. අන්න හරි. ඒ වෙනකොට අපේ හාමුදුරනේ අම්මා ජීවිතුන් අතර නැහැ. හැබැයි කියනවා මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ කියලා. එහෙනම් අම්මගේ මේ සෙනෙහස, අම්මගේ මේ සියලු බන්ධන නැතිවෙච්ච දාටත් දරුවන්ට සැනසීම තියන්නේ අම්මා කියන වචනය තුළ. ඒ වචනයේම ඇති දරුවන්ට අර අම්මා කියන සංකල්පය තුළ අර ආදරය, අර තනිකම, අර ආදරය විඳ ගන්න. ඒ වගේම අර තනිකම ඇති වෙච්ච වෙලාවට ඒ තනිකම නැති කරගන්න අම්මා කියන වචනේ ඇති. ඒකයි කියන්නේ සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා. එන අම්මා නැතිදාට දරුවන්ට මහා පාළුවක් දැනෙනවා. අර සඳ නැතිදා අහස කරුවලයි වගේ. හැබැයි එදාට සක්වල තරු, සක්වලකම තරු ආලෝකේ කරන එළිය කරන කෙනා තමයි අම්මා. එහෙනම් අම්මා එදාට සඳ වගේ නෙමෙයි හිරු වගේ ඇවිදින් තරු එළිය කරනවා වගේ අම්මා කියන වචනෙන්ම දරුවන්ට සැනසුමක් ගෙනත් දෙනවා. එතකොට දැන් මම මේ කිව්ව විදිහට දැන් අම්මා ඉර. ඒකම තමයි ගීපද රචකයා කියන්නේ උදා ගිරෙන් ලොවට වඩින ලහිරු මඩල අම්මා කියලා. දැන් එතකොට මේ මෙතෙන්දී යොදාගත්ත වචනේ හඳුන්නේ වඩින කියන වචනය. දැන් අපි ස්වාමින් වහන්සේ ගැන කතා කරනකොට කියන්නේ වඩිනවා කියලා. ඒ තුල තියෙන්නේ උත්තරීතර භාවය. උතුම් කෙනෙකුගේ ගමන තමයි වැඩම කිරීම. දැන් ගීපද රචකයා එතෙන්දි කියන්නේ උදා ගිරෙන් ලොවට වඩින ලහිරු මඩල අම්මා. ඒ අම්මාට ලබා දිය යුතු ඒ උතුම් බව, ඒ වටිනා බව තමයි වඩින කියන එකම වචනෙන් ගීපද රචකයා මෙතෙන්ට ලබා දෙන්නේ. එතකොට ඒ වඩින්නේ අපේ හාමුදුරනේ ලහිරු මඩල. එතකොට මේ ලහිරු මඩල කියනකොට දිවා සූර්යයා වගේ නෙමේ සුවදායි භාවයක් තියෙන්නේ. සප්ත වර්ණ වලින් යුතු ස්වභාවයක්. එතකොට මේ අම්මාගේ සුවදායි බව පිළිබඳව ඒ සුන්දරත්වය ගැන කියන්න සමත් වෙන අනිත් පැත්තෙන් උදා ගිරෙන් ලොවට වඩින ලහිරු මඩල අම්මා. එහෙනම් මේ ඉර පායන්නේ මුළු ලෝකෙටම වැඩ කරන්න. සඳ පායන්නේ මුළු ලෝකෙටම වැඩ කරන්න. එහෙනම් අම්මා කියන්නේ මුළු ලෝකෙටම ආදරය කරන, මුළු ලෝකෙටම වැඩ කරන, මුළු ලෝකෙටම වැඩ කරන දරුවෙක් බිහි කරන මහා උත්තමාවියක්. ඒ නිසා මේ වදන් ටික තුල අපේ හාමුදුරනේ මං හිතන්නේ මව්ගුණ ගීත අතර W.A. අබේසිංහ, නීතිඥ W.A. අබේසිංහ සූරීන්ගේ මේ ගීතය මහා අපූර්වතර මව්ගුණ වරුණක් ලෙස තමයි අපිට හඳුන්වන්න පුළුවන් අපේ හාමුදුරනේ. ආචාර්යතුමනි, ඔබතුමා සඳහන් කරා අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ ලෝකෙට වැඩ කරන්න, මුළු ලෝකෙටම වැඩ කරන්න කියලා. ආචාර්යතුමනි, මට තවත් ගීතයක පුංචි කොටසක් මතක් වෙනවා. ඒ ආදරයේ උල්පත වූ අම්මා වික්ටර් රත්නායක සූරීන් ගායනා කරන ගීතය. ඒක තියෙනවා ආචාර්යතුමනි, ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට දිරිදී පණදී මා දැඩි කළ අම්මා. ඔබතුමා අර කියපු අම්මම නේද මේ තින්නේ? ඔව් අපේ හාමුදුරනේ. දැන් මං අර කිව්ව අම්මා ගැන කිව්වම ඒ අම්මා මේ සඳ හිරු වගේ ලෝකයට වැඩ කරනවා. ලෝකයට සේවය සපයනවා. එතකොට මේ අම්මා හැමදාම ඉන්නේ නැහැ. හැබැයි අම්මා ලෝකෙට වැඩ කරන්න එවැනි දරුවෙක්, දුවක් හෝ පුතෙක් මේ ලෝකෙට දායාද කළා තමයි ඒ අම්මා අවසන් ගමන් යන්නේ. ඒක තමයි අපේ හාමුදුරුව මතක් කළේ. මේ මට මතක හැටියට මේ ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්තිද අල්විස්. ඒ ප්‍රේමකීර්තිද අල්විස් කියන ඒ මහා කවියත් අර කතාවම තමයි අපේ හාමුදුරනේ කියන්නේ. අපේ හාමුදුරන්ට මතක් වුණේ ඒකයි එතන. ඒක මහා අපූරු යෙදුමක් ඒක. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට දිරදී පනදී මා දැඩි කළ අම්මා. ඕක අපේ හාමුදුරනේ මහා ලොකු කතන්දරයක්. දැන් ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කිව්වම ඒක තමයි අම්මා මිය යන්නේ නැහැ. අම්මා තව ඉදිරියට ගමන් කරනවා. ආචාර්යතුමනි, අම්මා සදාකාලික වස්තුවක්. අන්න හරි අපේ හාමුදුරනේ. ඒක තමයි අර ගීතේ තිබුණේ අම්මා සර්වනාමයක් කියලා මං කිව්වේ ඒකයි. දැන් මෙතෙන්දී අපේ හාමුදුරනේ ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියනකොට ඕක මහා ලොකු විද්‍යාත්මක කතාවක් ඒ ඇතුලේ තියෙනවා අපේ හාමුදුරනේ. දැන් දරුවෙක් කුසට පැමිණෙනවම වගේ. එතකොට කලලයක් නිරූපණය වුණාට පස්සේ ඒ කලලය වර්ධනය වෙනවා. එතකොට ඒ කලලය වර්ධනය වුණාම ජීවියෙකුත් ඒ කලලයට එනවා කොහෙන් හරි. ඒක බෞද්ධ සාහිත්‍යයේදී අපේ හාමුදුරුවෝ ඒක වෙනම විග්‍රහ කළොත් දන්නවා.
කලලයට ජීවයක් කොහෙන් හරි ගමන් කරනවා. එතන ඉඳන් තමයි දරුවා වැඩෙන්න පටන් ගන්නෙ. හැබැයි මේ කලලයට අපේ හාමුදුරුවනේ අස්ථි පංජරයක් අවශ්‍ය වෙනවා. ඒ අස්ථි පංජරය අන්න අපි කියන්නේ ඇට සැකිල්ල කියලා. අන්නේ ඇට සැකිල්ල ලබා දෙන්න කාටවත් බෑ අපේ හාමුදුරනේ. ලබා දෙන්න පුළුවන් අම්මාට විතරයි. ඒක ලැබෙන්නේ අම්මගේ අස්ථි පංජරයේ. නැත්නම් මේ අම්මගේ ඇට සැකිල්ල අපේ හාමුදුරනේ දිය කරනවා. ඒ ඇට සැකිල්ල දිය කළා ඒ දිය කරන ඇට සැකිල්ලෙන් තමයි මේ කලලයට ඇට සැකිල්ලක් ලබලා දීලා ඒ කලලය ජීවයක් බවට පත් කරන්නේ. නැත්නම් කවදක්වත් ඒ කලලයට අස්ථි පංජරයක් ලැබෙන්නේ. දැන් අම්මගේ ඒ අස්ථි පංජරය දිය කළාම එතන සිදුරක් හැදෙනවා අපේ හාමුදුරනේ. ඕකට කියනවා පොරෝසිස් කියලා. එතකොට වෛද්‍ය විද්‍යාවේදී ජීව විද්‍යාවේදී කියනවා ඔස්ටියෝපොරෝසිස් කියලා. එතකොට ඔස්ටියෝපොරෝසිස් ඔස්ටියෝ කියන්නේ මම දන්න විදියට අස්ථි. එතකොට පොරෝසිස් කියන්නේ ඒ අස්ථි ඇතුලේ ඇති කරන මේ සිදුර. එතකොට දරුවගේ කලලයට අස්ථි පංජරයක් ලබා දෙන්න අම්මගේ ඇට සැකිල්ල දිය කරනවා. ඒ දිය කරපු තැන ඇතිවෙන සිදුරු තමයි අර පොරෝසිස් කියලා කියන්නේ. එතකොට අම්මා වයසට යනකොට කුදු වෙන්නේ මේ ඔස්ටියෝපොරෝසිස් කියන රෝගයෙන්. එතකොට ඒක ඇති වෙන්නේ මේ දරුවෙක් ලබා දීම තුලමයි. එතකොට දරුවෙක් බිහි කිරීම තුලම තමයි අම්මට මේ භයානක රෝගය මේ භයානක ඉරණම පවා ඇති වෙන්නේ අපේ හාමුදුරනේ. එතකොට එහෙමනම් දරුවෙක්ගෙන් ඇහුවොත් පුතේ දුවේ ඔබට කොහොමද මේ අස්ථි පංජරය නැත්නම් මේ ඇට සැකිල්ල ලැබුණේ කියලා ඒක දෙන්න තියෙන උත්තරය තමයි ඒ දරුවට මට මේක ලබා දුන්නේ අම්මා. මේ අම්මගේ ඇට සැකිල්ල තමයි මගේ ශරීරය ඇතුලේ තියෙන්නේ කියලා. එහෙමනම් ජීවිතයක් ගෙන දී කියන්නේ අපේ හාමුදුරනේ අම්මගේ අස්ථි පංජරය දිය කළා තවත් ජීවියෙකුට අස්ථි පංජරයක් ලබා දුන්නා. අන්න ජීවිතයක් ගෙන දී. ඊළඟට ඒ ජීවිතයට දිරිදී. එතකොට ඒ ශක්තිය, ඒ අස්ථිනේ ශක්තිය කියන්නේ ධෛර්යය කියන්නේ. එහෙනම් ඒ ජීවිතයට ඒ ශක්තිය ලබලා දුන්නේ අම්මා. ඊළඟට පණදී. ඊළඟට අම්මා ලේ ටික කිරි බවට පච්චල්ලා ඒ දරුවට පොවනවා. අන්න ඒ දරුවට පණ දෙනවා. දැන් එහෙම පෙව්වේ නැත්නම් හාමුදුරනේ මැරිලා යනවනේ ඉපදුනාට පස්සේ. අන්න පණ දෙනවා. අන්න එහෙම තමයි දරුවෙක්ව මේ ලෝකෙට අම්මෙක් ඇති දැඩි කරන්නේ. ඒකයි ගීත රචකයා කිව්වේ මා දැඩි කළ අම්මා කියලා. මාව දැඩි කළ අර ඇති කළ කියන එකට වඩා එතන ගත්තේ දැඩි කළ මාව ශක්ති සම්පන්න කළ. ඒ කියන්නේ අස්ථි පංජරයේම තමයි ජීවියාගේ එතනින් එහාට පැවැත්ම තියෙන්නේ. එහෙනම් මාව දැඩි කරපු අම්මා. ඒකත් හරි අපූර්වම මව්ගුණ වරුණක් අපේ හාමුදුරනේ. මේ ලෝකෙට දරුවෙක් නිර්මාණය කරන එක ඉතාමත්ම අසීරු කාර්යයක්. ඒ නිර්මාණය කරන දරුවෝ සමාජගත කරලා ඒ දරුවන්ගෙන් සැලකිලි ලබන අම්මාවරුන් පිළිබඳවයි අපි අද කතා කරේ. මේ ගීතයේ මුල් ගායනය විශාරද නන්දා මාල්නියන් විසින් තමයි ගායනා කොට තිබෙන්නේ. අද මේ ගීතේ ගායනා කරන්නේ තරුෂි දෙව්මිනී. ඒ වගේම අද දවසේ මේ ගීතය සඳහා සංගීතයෙන් දායකත්වය සපයන්නේ තරුණ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන විමුක්ති සිරිමාන්න මහත්මයා සමගින් නිශාන්ත ලක්මාල් මහත්මයා. ඒ වගේම මේ ගීත විචාරය සාහිත්‍ය දැනුම් පරාශය තුළ ලාංකික හදවත් තුළට මේ ගීතය රසවින්දනය ලබා දෙන්නට මෙහි ඒ දායකත්වය ලබා දුන්න ප්‍රවීණ සිංහල දේශක ගේපද රචක ශාස්ත්‍රපති ආචාර්ය ලාල් වේරගොඩ ආචාර්යතුමන්ටත් අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් මේ සඳහා සම්බන්ධ වීම ගැන. අපි රස විඳිමු මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අපි රස විඳිමු මේ ගීතය. හිමඩලේ අඳුරු කුසේ
අදට ඔබෙන් සමුගන්නට සූදානම ඔබ හැමට ප්‍රාර්ථනා කරනවා නැවතත් මෙවැනි ගීතමය වැඩසටහනකින් ඔබ හමුවනතුරු සෞර්ධ ශ්‍රාවක ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි මෙතකින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. හෙළගේ මියසිය හැඩ කරන හෙළදී වරුණක අසිරිය සවනට ගෙනයන අඩවිය හෙළදීප TV හෙළගේ වරුණ